ධර්ම ශ්‍රවණාභිලාෂීව සිරස FM හා එක්වී සිරින සුපින්වතුනි ඔබට ආයුබෝවන් සුපින් බර සන්ධ්‍යාවක්. අදත් සිත කය වචනය යන තිදුරම සංවර කරගන්නට මඟ පාදන සදහම් ශ්‍රවණයටයි ඔබ සැදී පැහැදී පෙළගැසී බලා සිටින්නේ. සාදු ජනේනි, ඔබ මේ සසර කෙටි කරගෙන එහෙමත් නැත්නම් ඔබ මේ සසර දුක් ජයගෙන අමා මහ නිර්වාණයෙන් නිවී සැනසෙන්නට හැම මොහොතේම කල්පනා කරන වග අපි දන්නවා. ඒ නිසාම තමයි විචිත්‍ර ධර්ම කතික භික්ෂූන් වහන්සේලාවා හැම මොහොතකම සද්ධර්මය ඔබට ශ්‍රවණය කිරීමට අප මෙතරම් පරිශ්‍රමයක් දරන්නේ. ඉතින් අදත් ධම්සක්නද අහන්නට සැදී පැහැදී පෙළගැසුණු ඔබට සදහම් රසයෙන් ඔබේ සසර ගමන කෙටි කරගන්නට උපදෙස් ලබා දෙන්නට නැත්නම් සද්ධර්මයේ දේශනා කරන්නට අපි নমස්කාර පූර්වකව ඇරයුම් කරන්නේ කරන්දෙනිය උණගස්වල සිරි නිවේසාරාමාධිපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ අවසරයි ධම්සක්නද ධර්ම දේශනාව පවත්වන්නට. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපායං පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසං ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වත්නි, පින්වත් ඔබ හැම කෙනෙක් ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට සූදානම් වෙන මොහොත අපි වචනයක් ඉගෙන ගන්න තියෙනවා. නෛර්යානික ශ්‍රී සද්ධර්මය අහලත් ඇති, දන්නවත් ඇති, නාහපු අයත් ඇති, ඇහුවේ නමුත් නොදන්නා අයත් ඇති. නිවනට පමුණුවන කියන අර්ථය තමයි නෛර්යානික කියලා කියන්නේ. තථාගත ශ්‍රී සද්ධර්මය නම් එය නෛර්යානිකයි. එය නිවන ඉලක්ක කරගත් එක. කොයි විදිහෙන් බාහිර පෙනුම තිබුණත් එහි අවසානය අනුගමනය කරන පුද්ගලයාව නිවනට පත් කිරීම. අනුගමනය කරන්නේ කවුද? ඒක වැඩක් නෑ පින්නතුනි.
අනුගමනය කරන්නේ ගිහියෙක්ද පැවිද්දෙක්ද ඒක ප්‍රශ්නයක් නෑ නිවන් දකින්ට. අනුගමනය කරන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ඒක ප්‍රශ්නයක් නෑ නිවනට. අනුගමනය කරන්නේ කුඩා අයෙක්ද වැඩිහිටියෙක්ද ඒක අදාළ නෑ නිවනට. අනුගමනය කරන්නාගේ ඇඳුම කෝට් එක අදාළ නෑ නිවනට. තථාගත ශ්‍රී සද්ධර්මය කවුද අනුගමනය කරන්නේ? අනුගමනය කරන්නාට ප්‍රතිඵල සත්‍ය වශයෙන් හම්බ වෙනවා. ඒකාන්තයෙන් හම්බ වෙනවා. බලන්ට පින්වතුනි ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ කියන්නේ ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ස්ත්‍රීන් නිවන් දැක්කේ නැද්ද පින්වතුනේ? පිරිමි විතරද නිවන් දැක්කේ? අනුගමනය කරන්නා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක වැඩක් නැහැ. අර මාරයත් එක වෙලාවකදී භාවනාවේ නියලී ඉන්න භික්ෂුණීන් වහන්සේ නමක් මෙහෙණින් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා අර කිව්වේ ඔය හැඳිමිටේ නුවණ තියෙන ගෑනුන්ට මේ ගැඹුරු නිවන කොහොම ලබන්නද කියලා එහෙම ඇහුවේ අර. එතකොටත් මාරයා දන්නේ නෑ මේ මෙහෙණින් වහන්සේ මාර්ගඵල ලබා ඇති උත්තමාවියක් කියන බව. ඇය ඉතින් මනා උත්තරයක් මාරයට දුන්නනේ. ඉති භාවෝකින් කෛරා. ගෑනු කමෙන් ඇති වැඩක් නෑනේ. ගෑනුකම කියන එක නිවනට අදාළ එකක් නෙවෙයි. යම්කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේද අරියටගේ මගේ මැදුන් පිළිවෙතේ යමෙක් ගමන් කරන්නේද ගමන් කරන්නා කවුද කියන එක වැදගත් නෑ. ගමන් කරන්නාට නිවන හම්බ වෙනවා. එය සක්සුදක්සේ ඊටාම පැහැදිලි පින්වතුනේ. අනුගමනය කරන්නාට බලන්ටකෝ මේ ශාසනය හොබවන ලද රහතන් වහන්සේලා අතරට අවුරුදු වියේ රහතන් වහන්සේලා එකතු වුණේ නැද්ද පින්වතුනි? සුමන සාමණේරයන් වහන්සේ මාර්ගඵල ලබන්නේ අවුරුදු 7ේදී. සෝපාක සාමණේරයන් වහන්සේ රහත් වෙන්නේ අවුරුදු 7ේදී. මේ දෙනම වහන්සේම උපසම්පදාවත් ලබනවා තථාගත මගේ බුදුරජාණන් වහන්සේගෙන් අවුරුදු 7ේදී. මේ සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අඩු වයසෙන් අවුරුදු 7කින් උපසම්පදාව ලද දෙනම වහන්සේ වැඩ සිටියේ. ඒ සුමන සාමණේර එහෙත් රහතන් වහන්සේ, සෝපාක සාමණේර නමුත් රහතන් වහන්සේ, උන්වහන්සේලා දෙනම තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වෙතින් අවුරුදු 7ේදී උපසම්පදාව ලබනවා. රාහුල හාමුදුරුව අවුරුදු 7ේදී රහත් ඵලයට පත් වෙන්නේ. නිග්‍රෝධ හාමුදුරුව ආදී කොටගත් පුංචි සන්ධියේදීම නිවන පසා කරන ලද උත්තමයන් වහන්සේලා වැඩ සිටිය නිසයි පිනැති ඔබට මං මතක් කළේ. නිවන් මගේ නැත්නම් අරියටගේ මගේ තව විදියකින් කියනවා නම් මැදුන් පාරේ මැදුන් පිළිවෙතේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්නේ වයස කීයේ කෙනෙක්ද? ඒක අදාළ නැහැ නිවනට. වයස වැදගත් වෙන්නේ නැහැ නිවනට. පින්වතුනි, දේශනාව අනුගමනය කරන්ට පුළුවන් නම් තථාගත මගේ බුදුහාමුදුරුවෝ උගන්වා වදාළ දේශනය මොකක්ද? උන්වහන්සේගේ අනුශාසනය කියන්නේ සබ්බපා පස්සා කරනං සියලුම පවින් වළකින්න ඕන. කිසිදු පවක් නොකරන කෙනෙක් වෙන්න ඕන. කුසලස්ස උපසම්පදා කුසල් දහම් රැස් කරගන්නට ඕන. කුසල් දහම් උපදවා ගන්නට ඕන. එහි සමාදන් වෙලා කුසලයේ සමාදන් වෙලා කටයුතු කරන්නට ඕන. කාරණා දෙකයි. 3 සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න ඕන. මේ කාරණා 3 ඒතං බුද්ධාන ශාසනං. මේක තමයි සියලු බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාව. මේ අනුශාසනාව පිළිපදින්නේ කවුද? පිළිපදින්නාට ප්‍රතිඵල නිසකයි. පිළිපදින්නාට ප්‍රතිඵල සත්‍ය වශයෙන්ම හම්බ වෙනවා.
එහෙනම් පිළිපදින්නා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද ලොකු කෙනෙක්ද පොඩි කෙනෙක්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා එදා යම් දහමක් අනුගමනය කළාද ඒ දහම අනුගමනය කිරීමෙන් ලැබෙන්නා වූ ලබාගතා වූ නිවන අදත් දහමක් තියෙනවා නම් ඒ කිලුටු නොවෙච්ච ඒ දහමටයි මං මුලින් මතක් කළේ තථාගත ශ්‍රී සද්ධර්මය කියලා. තථාගත ශ්‍රී සද්ධර්මය යමෙක් අනුගමනය කරන්නේ නම් නිවන ඒකාන්ත වශයෙන්ම පින්වතුනි හම්බ වෙනවා. ඒකේ ආයි කතා දෙකක් ඇත්තේ නෑ. එනිසායි පිනැති ඔබට අදත් මේ මතක් කරන්නේ. මොකක්ද පින්වතුනි? තථාගත බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය සන්දිට්ඨික. සන්දිට්ඨික කියන්නේ ඇස් ඉදිරි පිට ප්‍රතිඵල හම්බ වෙනවා කියන එකයි. ඇස් ඉදිරි පිට යම් කිසි දේශනයක් දහමක් ප්‍රතිඵලදායක නම් ඒ දේශනය ඒ දහම ඒකාන්ත වශයෙන්ම ස්වාක්ඛාතයි පින්වතුනි. ස්වාක්ඛාත යනු සංශෝධන නැහැ. අපිට වැඩි කරන්ට එකතු කරන්ට බෙදන්ට අඩු කරන්ට කපන්ට කොටන්ට බින්දුවක්වත් ඉඩ තියන් නැතිව තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වැඩි කරන්න ඕන එක වැඩි කරලා බෙදන්න ඕන එක බෙදලා අඩු කරන්න ඕන එක අඩු කරලා එකතු කරන්න ඕන එක එකතු කරලා කපලා කොටලා කිරලා මැනලා මනවින් දේශිත සාරය තමයි ස්වාක්ඛාත දහම කියලා කිව්වේ. ස්වාක්ඛාත දහමට සංශෝධන නැහැ පින්වතුනි. යම් දහමක් ස්වාක්ඛාතද බලාගන්න පුළුවන් දහම ස්වාක්ඛාතද කියලා. කොහොමද බලාගන්නේ? අනුගමනය කරාම ප්‍රතිඵල හම්බ වෙන්න ඕන. අනුගමනය කරාම ප්‍රතිඵල හම්බ වෙනවා නම් ස්වාක්ඛාතයි. ඒකේ කිසි කතාවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ තර්ක විතර්ක හැම දෙයක්ම ගොඩනගන්නේ කරන්නේ පින්වතුනේ අනුගමනය කරන් නැතුවනේ. අනුගමනය නොකර තර්ක විතර්ක කළාට මේ ධහමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නිවන තියෙන එකක්ද නිවන නැති එකක්ද නිවන ලබන්න පුළුවන්ද බැරිද මේක කවුරුවත් අත්දැක බලන්නේ නැහැ. අත්දැක බලලා ඕන පින්වතුනි තීරණය කරන්න ලැබෙනවද නැද්ද කියන එක. එසේ නොකට පොත්පත් ලිවීම හෝ පොත්පත් කියවීම හෝ තර්ක විතර්ක සාකච්ඡා ආදී පැවැත්වීම තුලින් නිවන අනුභූතියක් කරගන්න බෑ කිසි කෙනෙකුට. නිවන අත්දැකීමක් කරගන්න බෑ කිසි කෙනෙකුට. එනිසා නිවන යනු සන්දෘෂ්ටික ප්‍රතිඵලයක්. ඇස් ඉදිරිපිට මෙලවදීම ලබන්නා වූ ලබාගත හැකි ප්‍රතිඵලයක් තමයි නිවන කියලා කියන්නේ. පින්වතුනි අනිකුත් සියලුම දහම් එක්ක සසඳද්දි ලෝකයේ තියෙන සියලු ආගම් එක්ක සසඳද්දි මේ ලෝතුරු දහම ඒ සියලුම අනිකුත් ආගම් වලින් වෙනස් කරන ප්‍රබලම සාධකය තමයි සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබා දීම. ඇස් ඉදිරිපිට ප්‍රතිඵල ලබා දීම. එනිසා සියලුම අන්‍ය ආගම් වලදී උගන්වන්නේ මරණින් පස්සේ හම්බ වෙන විමුක්තියක් නිසාවෙන් සාන්දෘෂ්ටික ප්‍රතිඵල නැහැ. බුදුදහමේ උගන්වන්නේ බෞද්ධ දර්ශනේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුල තියෙන්නේ නිවන මෙලව ලබන එක. එහෙනම් මැරෙන්න කලින් ලබන එකක් නිවන කියලා කියන්නේ. ජීවතුන් අතර ඉඳෙද්දී ලබන එකක් නිවන කියලා කියන්නේ. ඒ නිසා හැම කෙනෙකුටම ඒක අත්දැකීමක් කරගන්න පුළුවන්. මේවා විකෘති කරගත්ත නිසා මේවා වරද්දවා ගත්ත නිසා කෙනෙක් මිය ගියාම ගහනවා දැන්වීමක් නම දාලා නිවන් සැප ලැබේවා කියලා. නිවන මැරුණාම ලැබෙන එකක්ද? බලන්න උපතිස්ස නම් තරුණයා නිවන් දැක්කේ මැරිලාද? කෝලිත නම් තරුණයා නිවන් දැක්කේ මැරිලාද? පස්වග මහණුන් නිවන් දැක්කේ මැරිලාද ජීවතුන් අතර ඉඳෙද්දිද? යසකුල පුත්‍රයා නිවන් දැක්කේ මැරිලාද ජීවතුන් අතර ඉඳෙද්දිද? බද්දවග්ගීය කුමාරවරු නිවන් දැක්කේ මැරිලාද ජීවතුන් අතර ඉඳෙද්දිද? යසකුල පුත්‍රයාගේ යාළුව 54 දෙනා නිවන් දැක්කේ ජීවතුන් අතර ඉඳිද්දිද මැරිලාද? බලන්න කල්පනා කරන්න තියෙන හැම කෙනෙකුටම මේ ගැන. නිවන මෙලව ලබන එක.
උපතිස්ස කෝලිත දෙදෙනා නිවන් දැක්කා. පැවිදි බිමට පත් වෙනවා සැරියුත් මුගලන් කියලා මේ සම්බුද්ධ ශාසනය සෝභාමත් කර මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් බවට පත් වුණා පින්වතුනි. ඉතින් බලන්නකො උන්වහන්සේලා නිවන් දැකලා ජීවත් වුණානි දීර්ඝ කාලයක්. නිවන මෙලොව ලබන එක. බොහෝ ආගම් වල අවසාන ප්‍රාප්තිය මරණින් මත්තේ ලබන එක. මරණින් මත්තේ හම්බෙනවද නැද්ද කියලා කොහොමද කියන්නේ? කියන්න කවුරුවත් එන්නේ නැහැ හම්බුණාද නැද්ද කියලා. නිවන එහෙම නෙවෙයි මෙලවදිම ලබන්න පුළුවන් එකක්. එනිසා මේ ධර්මය ස්වාක්ඛාතයි සාන්දෘෂ්ටික ප්‍රතිඵල තියෙන හින්දා. නිවන ඉලක්ක කරගත්ත හින්දා නෛර්යානික ශ්‍රී සද්ධර්ම. නෛර්යානික ශ්‍රී සද්ධර්මය කියලා කියනවා. එනිසා පිනැති ඔබ යම් දහමක් අනුගමනය කරලා මෙතෙක් ප්‍රතිඵල හම්බ වුණේ නැත්නම් පින්නතුනි ඒක බුදුහාමුදුරන්ගේ දහම වෙන්න බෑ. ඒක කීයටවත් ස්වාක්ඛාත දහමක් වෙන්න බෑ. ඒ නිසා වරද්දවා ගත්තා වූ ප්‍රබල තැනක් පිළිබඳව තේරුම් කරලා දෙන්නට මේ උතුම් අවස්ථාව බණහන ඔබේ මේ පුණ්‍යවන්ත අවස්ථාව මම ප්‍රයෝජනයට ගන්නවා. පින්වතුනි ඔබ මහතෝරණ දා ඉඳලාම කියනවා බෞද්ධයෝ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට දන්න ඉතිහාසයක ඉඳලාම ඔබ කියන මේ මන්ත්‍රය දවසට 7-8 පාරක් ජප කරන අයත් ඉන්නවා. පුරුද්දක් විදියට උදේට හවසට ජප කරන අයත් ඉන්නවා. පුරුද්දක් විදියට උදේට හෝ හවසට විතරක් කියන අයත් ඉන්නවා. පුරුද්දක් විදියට නැතත් ඉඳ හිට හරි ඉඩලද අවස්ථාවක් ආපු වෙලාවක බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වහම හිතට මදි නම් දෙපාරක් කියනවා ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දෙවෙනි පාරටත් ඒකම කියනවා. තතියම්පි තුන්වෙනි පාරටත් ඒක කියනවා. බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? බුදුන් සරණ යමි. යමිනං මුල මම බුදුන් සරණ යමි. කොච්චර කල් කියලා තියෙනවද පින්වතුනි? දන්න කාලේ ඉඳලම කියලා තියෙන. හැබැයි නොදන්න කාලෙත් කිව්වා. මං හිතන්නේ අවුරුදු 2500ක ඉතිහාසයක ඉඳලා. අවුරුදු 2500ක ඉතිහාසයක ඉඳලාම පරම්පරාවට ආත්මෙන් ආත්මෙටම කියා එනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. බුදුන් සරණ ගියේ නෑ තාම. මම බුදුන් සරණ යමි කියලා කියනවා. කිව්වට කවුරුවත් ගිහිල්ලා නෑ පින්නතුනි. ඒකයි මං කිව්වේ මන්තරයක් ජප කරනවා කියලා. මන්තර ජප කරාමත් මොනෝ හරි ප්‍රතිඵල තිබිලා තියෙනවා ඒ කාලේ. මන්ද දැන් කොහමද කියන්නේ? හැබැයි මේ මන්තරේ ජප කරලා කිසිවෙක් ලබාගත්ත කිසිදු ප්‍රතිඵලයක් නෑ. බුදුන් සරණ ගිය කෙනෙක් හොයාගන්න විදියක් නෑ. එහෙනම් මොකද මන් දැන් මතක් කළා මුලින්ම යමක් අනුගමනය කරාම ඒකේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලය නැත්නම් ඒක ස්වාක්ඛාත නෑ කියලා. දැන් මෙතන තියෙන්නේ පින්වතුනි ස්වාක්ඛාතයි මනා දේශිතයි. අනුගමනය කළේ වැරදි විදියට. ඒක නිසා සාන්දෘෂ්ටික ප්‍රතිඵල නැහැ. මම නෙවෙයි තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලයි තියෙන්නේ. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. බලන්න පින්නතුනි යේකේචි බුද්ධං සරණං ගතාසේ යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියේ වේද නතේ ගමිස්සන්ති අපායං. තේ ඔවුන් නෑ ගමිස්සන්ති යන්නේ. ඔවුන් නෑ යන්නේ කොහාටද? අපායං අපායට. යමෙක් බුදුන් සරණ ගියේද ඔවුන් අපායට යන්නේ නැහැලු. එහෙනම් ඔවුන් කොහෙද යන්නේ මරණින් මත්තේ? බුදුන් සරණ ගිය උදවිය. අපාගත වෙන්නේ නැත්නම් බුදුන් සරණ ගිය කෙනා මරණින් මත්තේ කොහාටද යන්නේ? පහය මානුසං දේහං. අන්න පහය අත්හරිනකොට මොකද්ද? මානුසං දේහං. මනුෂ්‍ය දේහය, මනුෂ්‍ය ශරීරය. ඔය දැන් තියෙන ඔබේ ශරීරය අත්හරිනකොට, ඒ කියන්නේ මැරෙනකොට, හුස්ම යනකොට මොකද්ද වෙන්නේ? දේව කායා පරිපූර්ණසන්ති. හම්බු වෙනවා ඔබට දිව්‍ය කයක්. ඔය කය අතහරිනවත් එක්කම ඔය කය වෙනුවට ඔහුට හම්බු වෙනවා දිව්‍ය ලෝකෙන් කයක් නැත්තම් දිව්‍ය කයක් හම්බු වෙනවා. කාටද ඔහුට කිව්වේ? බුදුන් සරණ ගිය කෙනාට. බුදුන් සරණ ගිය කෙනා යන්නේ නැහැ කොහෙද? අපායට. යනවා කොහාටද? දිව්‍ය ලෝකයට. මං කිව්වේ බුදුන් සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි.
මම බුදුන් සරණ යමි කියා මන්තර ජප කර ඉන්නවා. කල්පනා කරන්න ගච්ඡාමි කියන්නේ යමි කියන එක. යමි කියන්නේ සිංහල භාෂාවෙන් කියනවා නම් මොන පදයක්ද? ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් නම් කරන්න වැඩක් තියෙන. පින්වතුනි හැමදාමත් එක තැන ඉඳගෙන යමි කියනවා. එක තැන ඉඳගෙන යමි කියා ඉන්නවා යන්නේ නෑ කවුරුවත්. ඉතින් බුදුන් සරණ යන්නේ කොහමද? කිසිවෙක් බුදුන් සරණ ගියේ නෑ කියලා කියන්නේ ඒකයි. බුදුන් සරණ ගියා නම් ඔබ යම් කිසි විදියකින් ඔබෙන් මා ඇහුවොත් ප්‍රශ්නයක් ඔබ බුදුන් සරණ ගියාද කියා ඔබ ඒකාන්තයෙන් උත්තර දෙනවා පින්වතුනි ඔව් කියලා. අත උස්සලා උත්තර දෙනවා ඔව් මම බුදුන් සරණ ගිය කෙනෙක් මම බෞද්ධයෙක් කියලා. ඒක නිසා එතකොට මට ඔබෙන් අහන්න වෙනවා ඊළඟ ප්‍රශ්නය ඔබට ඊ타ත්ම පැහැදිලිද? ඔබට ඊ타ත්ම විශ්වාසද ඔබ අපායේ යන්නේ නැහැ කියලා මැරිලා? එතකොට ඔබ හිර වෙනවා. එතකොට ඔබ ඇඹරෙනවා. එතකොට ඔබට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. මොකෝ යම් කිසි තරමක හෝ මනක් දන්න කෙනෙක් නිසා වෙන් ඔබ කල්පනා කරනවා මට අපායේ යනවද නැද්ද කියලා අහපු ප්‍රශ්නයට එකෙල්ලේ උත්තරයක් දෙන්න බෑ නේද කියලා. ඇයි බැරි? මා අපාගත වෙන්න පුළුවනි. 84000ක් පන්සල් හැදුව අය කියන ධර්මාශෝක රජුරුව තිරිසන් අපායේ උපන්නනා. එතකොට කොසල් රජුරුවන්ගේ භාර්යාවත් දින කිහිපයකට හෝ අපාගත වුණා නම් තවත් බොහෝ ඇත්තෝ එහෙම වුණා නම් මම කොහොමද උත්තරයක් දෙන්නේ? ඔබට පැහැදිලිවම කිව හැකිද කියලා ඇහුවොත් අපාගත වෙන්නේ නැහැ කියලා ඔව් කියලා උත්තරයක් දෙන්න බැරි වෙනවා. එහෙනම් මේ ගාථාව එක්ක වෙනස් කරන්න වෙනවා. ගාථාව වෙනස් කරන්න බෑ තථාගත මගේ බුදුහාමුදුරෝ දේශිත ගාථාව නිසා. ගාථාව කියන්නේ බුදුන් සරණ ගියා නම් යමෙක් වුන් අපාගත වෙන්නේ නැහැ කියලා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේමයි සහතිකයක් දෙන්නේ යමෙක් බුදුන් සරණ ගියේ වේද ඔවුන් අපාගත වන්නේ නැහැ කියන සහතිකය. එහෙනම් ඔබ බුදුන් සරණ ගිහින් නැහැ. ඇයි ඔබට උත්තරයක් දෙන්න බැරි වුණා? ඔව් මම අපාගත වන්නේ නැහැ කියන ඒ විශ්වාසය ඔබට නැති නිසා. අපාගත විය හැකි කියන තැන ඔබ ඉන්නවා නම් බුදුන් සරණ ගොස් නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. එහෙනම් මේ ගාථාවට අනුව බලද්දී බුදුන් සරණ ගිය කෙනා අපාගත වෙන්නේ නැත්නම් කවුද අපාගත නොවන්නා කියලා අපිට ආයිමත් ප්‍රශ්නයක් අහන්න වෙනවා. එතකොට ආයි මුලට එනවා බුදුන් සරණ ගිය කෙනා කියලා ගත්තොත් නෑ. කවුද අපාගත නොවන්නා? අපාගත නොවන අවම සුදුසුකම් ඇති පුද්ගලයා තමයි සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයා. සෝවාන් වෙච්ච කෙනෙක් කීයටවත් අපාගත වන්නේ නෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කීයටවත් ආපස්සට මේ සංසාර ගමනට අඩිය තියන්නේ නැහැ. අපාගත වෙන්නේ නැහැ කීයටවත්. ඊටාම පැහැදිලි සාධකයක් පැහැදිලි සහතිකයක් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. එනං මේ ධර්ම විග්‍රහයේදී අපාගත වෙන්නේ නැති සෝවාන් වෙච්ච උදවිය කියලා. එහෙනම් සැබවින්ම බුදුන් සරණ ගියා යනු කවුද පින්වතුනි? සෝවාන් ඵලයටපත් වෙච්ච උදවිය. එහෙනම් අපි කවුරුත් බුදුන් සරණ ගිහිල්ලා නැහැ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපි බුදුන් සරණ ගිහිල්ලා නැහැ. එහෙනම් අපාගත වෙන්න පුළුවන් කියන තැනක ඉන්නේ. විය හැකි කියන තැනක ඉන්නේ. සහතිකයක් ලබන්න බෑ අපාගත වෙන්නේ නැහැ කියලා. එහෙනම් වහ ලහියේ උත්සාහවත් වෙන්න ඕන. හොයන්ට වෙනවා. ඇයි අපිට බුදුන් සරණ යන්න බැරි වුනේ කියලා. බුදුන් සරණ යන්න බැරි වුනේ බුදුරජාණන් වහන්සේව හොයාගත්තේ නැති නිසා. බුදුරජාණන් වහන්සේව අඳුනගත්තේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා තමයි බුදුන් සරණ යන්න බැරි වුනේ. සරණ යනවා කිව්වහම බුදුන් කියන කොටද පොඩ්ඩක් අයින් කරන්න. සරණ යෑන් ඕන තරම් තියෙනවනේ. සරණ යන වෙලාවල් සරණ දෙන වෙලාවල් තියෙනවනේ. බලන්න කල්පනා කරලා සරණ දෙනවා. දැන් පිනැති ඔබ සමහර විට මේ වන විටත් ඔබේ දුවනිය සරණ දීලා ඇති කාට හරි සරණ පාවා දෙනවා කියලා. දැන් දුවනියක්ව සරණ දෙන්න ඉන්න අම්මා තාත්තලා විදියට ඔබ ඒ දුවනියව සරණ දෙන්න කලින් මොකද කළේ? සරණ දෙන්න පුද්ගලයෙක් හොයනවා. පුද්ගලයෙක් හොයාගත්තා කියලා කියන්නේ මොකක්ද?
ස්ථිර වශයෙන්ම දුවනිය සරණ දීම සඳහා හොයාගත්ත පුද්ගලයාට දුවනිය දෙනවා කියලා තීරණය කරන්නේ මොනවාරි හේතු සාධක මත. ඒතර මොනවද ඔබ ඒ පුද්ගලයාගේ හෙව්වේ දුවනියව සරණ දීම සඳහා? ඔබ හොයනවා පළවෙනිවෙන්ම දුවනියත් සමග වයස ගැලපෙනවද කියලා. ඔබ හොයනවා ඔහුගේ උගත්කම, ඔහුගේ රූපවත්කම, ඔහුගේ වත්පෝසත්කම, ඔහුගේ ගුණවන්තකම නේද? ඒ අතරතුරේ ඕනනම් ඔය ගුණවන්තකම් කිව්වම ඒවැයි කොටස් තියෙන්න පුළුවන්. දුම් බොන කෙනෙක්ද, අරක්කු සිගරට් බොන කෙනෙක්ද, නේද? දුරාචාරය යන කෙනෙක්ද නැද්ද? මේ දේවල් ගැන හොයලා බලලා ඒ හැම දෙයකින්ම ඊ타ත්ම හොඳයි කියන තැනක ඉන්න ගුණවන්ත හැදිච්ච ආදී කොටගත් සම්මුතිය තුල තියෙන හොඳයි කියන වාසිදායක වූ සතුටු විය හැකි වූ යම් කිසි විදියක තොරතුරු ටිකක් නම් සැබවින්ම හොයාගත්තේ ඔබ තීරණය කරනවා දුවනිය සරණ දෙන්න. දැන් දුවනිය සරණ දෙනවා. බලන්න සරණ දෙන්න කලින් මොකද්ද කළේ? සරණ දෙන්න ඉන්න පුද්ගලයා ගැන පූර්ණ විග්‍රහයක් කරගත්තා. හොයාගත්තා. බුදුන් සරණ යන්න ඔබ බුදුහාමුදුරුවෝ හොයාගත්තද? බුදුහාමුදුරුවෝ ගැන විග්‍රහයක් ඔබට තියෙනවද? ඔබ බුදුහාමුදුරුවන්ව තේරුම් ගත්තද? අවබෝධ කරගත්තද? ඒ කිසිවකට දෙන්න තියෙන සියලුම ප්‍රශ්න වලට නැත කියන උත්තරය තමයි දෙන්න තියෙන්නේ. ඒ නැත කියන උත්තරය තියෙන තාකල් ඔබට පින්වතුනි බුදුන් සරණ යන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි කතාවම තමයි, පළවෙනි සිද්ධියම තමයි බුදුන් සරණ යන්න බැරි වුණේ. මේ කියන බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ පාලියෙන් කියන වාක්‍යයට ඔබ සිංහලෙන් දීලා තියෙන අර්ථකථනය තමයි මං හිතන විදියට වරද. ඒ අර්ථකථනය ග්‍රහණය කරගත්ත විදියේ වරදක් තියෙනවා. මොකද්ද? මම බුදුන් සරණ යමි කියලා ඔබ කියනවා. මොකද්ද බුදුන් සරණ යමි? යමි කියන ක්‍රියාපදය කිය ඉන්නවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු ගෙදර සීනි බෝතලේ සීනි ඉවර වෙලා. දැන් සීනි තියෙන්නේ කඩේ. ඒකට කඩේට ගිහින් සීනි ගෙනල්ලා බෝතලයට දාන්න ඕන. දැන් ඉතින් සීනි ඉවර වෙච්ච නිසා පර්ස් එකත් අරගෙන ඇවිල්ලා පර්ස් එකත් කිහිල්ලේ ගාගෙන සාලයට වෙලා හිටගෙන කියනවා මම කඩයට යමි කියලා. ඉතින් ඔන්න උදෙන් කිව්වා මේක කියලා ඉන්නවා සාලේ මැද්දට වෙලා. යන්නේ නැහැ. යන්නේ නැති නිසා සීනි එන්නේ නැහැ. සීනි එන්නේ නැති නිසා බෝතලේ සීනි වලින් පිරෙන්නෙත් නැහැ. දවල් වෙලත් ඕනන් ටිකක් වෙලා ඉඳලා ආයි පාරක් කියනවා මම කඩයට යමි. එකපාර මදිනම් ဒ ුතියම්පි, දෙවෙනි පාරත් මම කඩයට යමි, මදිනම් තතියම්පි, තුන් පාරත් මම කඩයට යමි. යමි නම් ක්‍රියාපදයක්. එහෙනම් පය ඔසවා තබා ඒ ක්‍රියාව කරන්න ඕන. ඒ කියන්නේ යන්න ඕන. යමි කියා එක තැනට වෙලා හිටියට කවදාවත් බෝතලයට සීනි නම් පිරෙන්නේ නැහැ කීයටවත්. ක්‍රියාවක් වෙන්නේ නැහැ. මෙතෙක් කලේ ඔන්න ඔහොම වැඩක් තමයි. මම බුදුන් සරණ යමි කියා ගියේ නෑ හිටියා. හිටිය නිසා කාටවත් බුදුන් සරණ යන්න බැරි වුණා. අදින් පස්සේ ඒ නිසා පින්වතුනි තීරණය කරන්ට මම බුදුන් සරණ යමි නෙවෙයි. බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේ අනුව එමි. බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේ අනුකරණය කරමි. ඔන්න ඔය වැඩේ කළොත් නම් ඔබට බුදුන් සරණ යන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ව අනුකරණය කරන්ට කවුරුවත් සූදානම් වුණේ නැහෙනි තාම. අනුකරණය කරන්ට එක එක්කෙනා එක එක විදියට ලෝකේ විවිධ පුද්ගලයන්ව තෝරගෙන තියෙන. සමහරුන්ගෙන් ඇහුවාම ඇයි ඔහොම රැවුල කපන්නේ මොකක්ද ඔය කියලා මේ අසවලාගේ ක්‍රමය. ඒ කට් එක කියලා කියන. ඇයි ඔහොම කොණ්ඩේ කපන්නේ කිව්වා මේ අසවලාගේ කට් එක කියලා කියන. ඉතින් ලෝකේ එක එක දේවල් වලින් ජනප්‍රිය වෙච්ච මේ කියන්නේ ගුණවන්ත කියන කතාව නෙවෙයි. ජනප්‍රිය වුණාම එක එක්කෙනා එක එක දේවල් වලින්නේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. හොඳ වගේම නරක දේවල් වලිනුත්. අන්න එවන් වූ ජනප්‍රිය පුද්ගලයන්ව තමයි අනුකරණය කරලා තියෙන්නේ. ඔය අනුකරණයෙන් කිසිදු පුද්ගලයෙකුට කිසිදු විදියක අර්ථයක් යහපතක් වැඩක් සැලසිලා නැහැ පින්වතුනි. අනුකරණය කරන්න තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණය, උන්වහන්සේගේ චර්යාව ඔබට බුදුන් සරණ යන්න පුළුවන්කම තියෙන.
කවුරු ඉස්සරහට හම්බ වුණත් ඉස්සෙල්ලම කතා කරන්නේ තථාගත මගේ බුදුහාමුදුරු. උන්වහන්සේ ඉන්න තැනට කවුරු පැමිණියත් උන්වහන්සේ ගමනක් වඩිනකොට ඉස්සරහට කවුරු හරි හමු වුණත් ඉස්සෙල්ලම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේට කියන නම් අතරේ එකක් තමයි පුබ්බබාසී කියලා කියන්නේ. පුබ්බබාසී යනු ඉස්සෙල්ලාම කතා කරනවා කියන එකයි. බලන්ටකෝ එදා ජීවිතේ පළවෙනි වතාවට ඒ ආත්මෙදි පළවෙනි වතාවට තමයි සුදත්ත සිටුතුමා, ඔබ කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමා කියලා. එතුමාගේ නම සුදත්ත. එතුමා තථාගත මගේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න එන්නේ පුදුම සන්තෝෂයෙන්. කවදාවත් කලින් දැකලා නැහැ පින්වතුනි. නම අහලා පිනාගිය සතුටෙන් එළිවෙන ජාමේ හඳ එළියේ තමයි එන්නේ. තරම් වමනාවක් තිබිලා තමයි පාන්දරින් මේ ගමන එන්නේ. අද මේ සම්බුද්ධ ශාසනය උපවත් කරවන්ට ප්‍රධාන ශාසනයට ප්‍රධාන ගිහි දායකයෙක් වෙන දවස කියා දැනගත්ත තථාගත බුදුරජාණන් වහන්සේ එලිමානේ එළිවෙන ජාමේ හඳ එළියේ පන්සලට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව අසබඩ උන්වහන්සේ සක්මනේ නියලෙනවා. ඈත තියා හෙවණැල්ල පේනවා යන්තම් එන විදිය කවුද? සුදත්ත සිටුතුමා, අනාගත ප්‍රධාන දායකයා මේ එන්නේ. එතකොට කටහඬ ඇහෙන තෙක් මානයට ලං වෙනකොට ඉස්සෙල්ලාම ආමන්ත්‍රණය කරනවා භාග්‍යවතුන් වහන්සේ. හා සුදත්ත කොහොමද කියලා. පින්වතුනි, මේ පුද්ගලයාගේ ඇඟ කිලිපොලා ගියා, කීරි ගෙහිලා ගියා. මං එනකන් බුදුහාමුදුරුවෝ බලන් ඉඳලා තියෙන. බුදුහාමුදුරුවෝ මං ගැන දැනගෙන ඉඳලා තියෙන. උන්වහන්සේ මගේ නමක් දන්නවා. බලන්න ඇති වෙච්ච පැහැදීමේ ස්වභාවය. ඇයි බුදුන් සරණ යන අපිට ඉස්සෙල්ල කතා කරන පුද්ගලයෙක් වෙන්න බැරි වෙලා තියෙන්නේ? අපි ළඟ අහංකාරකම තියෙන නිසා, උද්දච්චකම තියෙන නිසා, කුඩු කේඩුකම තියෙන හින්දා, දුෂ්ටකම තියෙන හින්දා අපි ඉන්නවා. ඔහු කතා කරනකම් මං කතා කරන්නේ. එය කතා කරනකම් මං කතා කරන්නේ. එයා කවුරු කියලා හිතන් ඇතිද මං කතා කරાવી මං ඉස්සෙල්ලා. අපි ඉන්නවා අනිත් කෙනා ඉස්සෙල්ලා කතා කරනකම් කතා කරන්න. බලන්න එතකොට බුදුහාමුදුරුවන්ගේ ක්‍රමවේදයට වඩා හාත්පසින්ම විරුද්ධ ක්‍රමවේදයනි. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමවේදයට වඩා විරුද්ධ ක්‍රමවේදය අනුගමනය කරනකොට කොහොමද භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ? එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමවේදයමයි අනුගමනය කරන්න ඕන. පටන් ගන්න පින්වතුනි, අදින් පස්සේ අද ඉඳලම පටන් ගන්න. මොකද්ද? ඔබට කවුද ඉස්සරහට මුණ ගැහෙන්නේ? කවුද ඔබ ළඟට එන්නේ? ඔබයි ඉස්සෙල්ලා ඔහුට හෝ ඇයට ආමන්ත්‍රණය කරන්න ඕන. හා කොහොමද? නැන්දේ නැත්තම් මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලි ඕන එක. ඒ ඕනම කෙනෙකුට ඉස්සෙල්ලාම ඔබ කතා කරන්නට, ඔබ ආමන්ත්‍රණය කරන්නට, ඔය ඔබ අනුගමනය කරන්නේ ලෞතුරු මගේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය. අන්න ඔබ බුදුහාමුදුරුවනේ මං ඔබ වහන්සේ අනුව එමි කියපු කාරණාව ඔබ ඔන්න ඔප්පු කරලා පෙන්නපු කෙනෙක්. උන්වහන්සේ රහසින්වත් පවු නොකරන ලද උත්තමයන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේ ළඟට මල් කලඹක්, මල් වට්ටියක්, මල් දෝතක් අරන් ගිහින් තියලා උන්වහන්සේ දෙසවත් බලන්නේ නැතිව එනවනම් පින්වතුනේ බුදුන් සරණ යන්නේ කොහොමද? ගන්ට මල් ටික අරන් ගිහින් උන්වහන්සේ ඉස්සරහ අතේ තියාගෙන උන්වහන්සේගේ මූණ දෙස බලාගෙන කියන්ට හිතෙන් කටින් කියන්ට බැරි නම් තථාගත මගේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ රහසින්වත් පවු නොකරන ලද උත්තමයන් වහන්සේ නම් මාත් අද ඉඳන් උත්සාහවත් වෙනවා එහෙම කරන්ට කියලා පොරොන්දු වෙලා උපරිම උත්සාහවත් වෙන්න ඒ වැඩේ කරන්න. බැරි වෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. කැඩෙන්න ආයිමත් එහි සමාදන් වෙන්න. ඒ කාර්ය කරන්න. ඔබ අනුගමනය කරන්නේ බුදු කෙනෙක් වනේ. ඒකනේ ඔබ බුදුන් සරණ යනවා කියලා කියන්නේ. අන්න බලන්න, ජීවිතේ ගත වෙන ගෙවෙන හැම තප්පරයකම තව කෙනෙක් උදෙසා කටයුතු කරන්න, කතා කරන්න, ක්‍රියා කරන්න නිරන්තරයෙන්ම වෙහෙසෙන
සකල ලෝක සත්වයන්ටම මෙත් වඩාගෙන පාන්දර අවදි වෙන ශාස්ත්‍රූන් වහන්සේව ඔබ සරණ යනවා යනු ඔබද අවදි වෙනකොට ලෝක සත්වයාට මෙත් වඩන්ට පින්වතුනි. එතකොට ඔබ අනුකරණය කරලා තියෙන්නේ ගෞතම බුදුහාමුදුරුවන්. අන්න ඔබ පටන් අරගෙන මොකක්ද? බුදුන් සරණ යන්න. බුදුන් සරණ යන වැඩපිළිවෙල ඔබ පටන් අරගෙන ඔබ දැන් ක්‍රියාවේ යෙදෙනවා. ගච්ඡාමිනි, ඒ කියන්නේ යමිනි. එහෙනම් යමි යනු ක්‍රියාපදයක් දැන් ඔබ ක්‍රියාපදය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව කරනවා යනු බුදුන් සරණ යන වැඩපිළිවෙල තමයි පින්නතුණී. අනුකරණය කරන්න බුදුරජාණන් වහන්සේ කවදාවත් වචනයකින් තවත් කෙනෙකුගේ හිත් රිදෙන්ට කටයුතු නොකරපු ලෝකෙ එකම ශාස්ත්‍රූන් වහන්සේයි තථාගත මගේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ කවදාවත් නරක වචනයක් පාවිච්චි කළේ නැහැ. කට පාවිච්චි කරලා උන්වහන්සේ කිසි විටකත් කිසිවෙකුගේ හිත රිදෙන්ට උල්පිහි පාරවල් වාගේ වචන එළියට දැම්මේ නැහැ. එහෙව් ශාස්ත්‍රූන් වහන්සේ සරණ යනවා කියා බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියන තව මන්තරයක් තියෙනවා. මම මැරෙනකම් බුදුන් සරණ යමි කියලා. යාව නිබ්බාණං බුද්ධ රතනං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි කියලා තවත් මන්තරයක් තියෙනවා. අරකටත් වඩා එහා ගිහිල්ලා මන් නිවන් දකින්නේ කවදද එතකම් බුදුන් සරණ යනවා කියලා ඔය මන්තරේ කියන. ඔය මන්තර කියාම කරන්නේ මොකද්ද? නැගිටින්නේම පින්නතුනේ තව කෙනෙකුට අංචියක් අදින්න බාල්දියක් පෙරලන පෙත්සමක් ගන්න කැලෑපත්තරයක් ගානි කොහොමද කියලා. ඒක සැලසුම් කරගෙන ප්ලෑන් කරගෙන තමයි අවදි වෙන්නෙම. භාග්‍යවතුන් වහන්සේ අවදි වෙන්නෙම කාටද මං අද උදව් කරන්නේ කියන තැන ඉඳගෙන. ඉතින් හාත්පසින් වෙනස්නේ අපේ වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙලට වඩා හාත්පසින්ම එහා ගිය වැඩපිළිවෙලක් නේ බලනකොට අපි ගාව තියෙන්නේ. ඉතින් කොහොමද බුදුන් සරණ යන්නේ? එහෙනම් බුදුහාමුදුරුවනි මම ඔබ වහන්සේ අනුව එමි. මේක සාර්ථක නම් මේක ඇත්තක් නම් මේ ක්‍රියාවේ යොදවන්න පුළුවන් නම් අවදි වෙනකොට දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා ශෝකප්පත්තාච නිස්සෝකා හොඳු සබ්බේපි පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් සැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. මෛත්‍රිය විහරණේ මෛත්‍රිය චින්තනය අසම්බාධං අවේරං අසපත්තං සම්බාධාවක් නෑ. උඩ යට හරහා උද්දං අදෝච තිරියංච මේ හැම තැනටම මේ කියන මාන සම්භාවයේ අපරිමාණං ප්‍රමාණයක් කළ නොහැකි වූ උතුම් මාන සම්භාරය පතුරවන්නටම ඕන. අන්න බුදුහාමුදුරුවන්ව අනුකරණය කිරීම. අන්න බුදුහාමුදුරුවෝ අනුව ගමන් කිරීම. අන්න බුදුන් සරණ යෑම. බලන්න පින්නතුනි. ඒ නිසාවෙන් නිරන්තරයෙන්ම අපිට 100% උන්වහන්සේව අනුකරණය කරන්නට බෑ. ඉතින් එහෙම අනුකරණය කරනවා නම් අපිත් බුදුවරුනේ. පුළුවන් උපරිමයෙන් උන්වහන්සේ අනුකරණය කරන එක තමයි පින්නතුනි අපි කරන්න ඕනේ. ඒක තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ හඳුනා ගන්නට උත්සාහවත් වෙන්න. උන්වහන්සේව හඳුනාගත්ත හැම කෙනෙක්ම උන්වහන්සේට ලං වුණා. උන්වහන්සේට ලං වෙච්ච හැම කෙනෙක්ම මේ භයංකාර ගොරතර සංසාර ගමනෙන් එතර වුණා පින්වතුනි. උන්වහන්සේව හඳුනාගත්ත අය උන්වහන්සේට ලං වුණා. උන්වහන්සේට ලං වෙච්ච හැම කෙනෙක්ම සංසාර ගමනෙන් එතර වුණා පින්වතුනි. කවදාවත් බුදුන් සරණ ගිය කිසිවෙක් ඒකයි අපාගත වුණේ නැහැ කියලා කිව්වා. උන්වහන්සේව ඇසුරු කළ උන්වහන්සේව තේරුම් ගත්ත උන්වහන්සේව අනුගමනය කර කිසිවෙකුට වැරදුනේ නැහැ. හැම කෙනෙකුටම හරි ගියා. මොකද්ද හරි ගියේ කියන්නේ? සසර ගමන සැපවත් කරගත්තා. සැපවත් කරගනු ලබන සසර ගමන කෙටි කරගත්තා. ඒ කියන්නේ නිවන් දැක්කා කියන එකමයි කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේට ලං වෙලා හිටියට දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවන් හඳුනාගත්තේ නැහැනේ පින්නතුනි. ඒ නිසා මොකද උනේ? උන්වහන්සේට බැරි වුණා බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඉතින් අන්තිම මොහොතේ තත්ත්වයටපත් වෙනකොට ඒ ගමන දීක් කරගෙන ඉවර වෙලා ඉනි තිබුණි.
බලන්න භාග්‍යවතුන් වහන්සේව හඳුනගත්ත හැම කෙනෙකුටම හරි ගිය හැටි සසර ගමන ගොඩ දාගත්ත හැටි මම මුලින් කිව්වේ. සමහර වෙලාවට පින්නතුනේ රස්තියාදුකාරයෝ පිරිසක් තමයි ඇවිත් වාඩි වෙන්නේ. මොකටද? භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න. සමහර විට බලෙන් වගේ තමයි වාඩි කරගන්නේ. රස්තියාදුකාරයෝ කාණ්ඩායමක් ඇවිල්ලා වාඩි වෙනවා. බණ අවසන් වෙනකොට රහතන් වහන්සේලා පිරිසක් තමයි එතනින් නැගිටින්නේ. බද්දවග්ගීය කුමාරවරු බලන්ට පින්නතුනේ කාන්තාවක් ඔය හොයානේ ගියේ, ගණිකාවක් ඔය හොයානේ ගියේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මොකක්ද පැහැදිලි? අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයාගත්තනම් නරකද? මතු පිට අර්ථය නෙවෙයි, ගැඹුරු අර්ථයයි මේකේ ගන්න තියෙන්නේ. ඒ ගැන උන්වහන්සේ මේ කුමාරවරු ටික වාඩි කරගෙන පැහැදිලි කරලා දුන්නා. රස්තියාදුවේ කාන්තාවක් පස්සේ හොයා ගියපු මේ රස්තියාදුකාරයෝ පිරිස එතනින් නැගිටින්නේ උතුම් රහතන් වහන්සේලා පිරිසක් බවට පත් වෙලයි පින්නතුනි. අන්න බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තා. බුදුරජාණන් වහන්සේව තේරුම් ගත්තා. උන්වහන්සේට ලං වුණා දහම මනසට ගත්තා, හිතට ගත්තා පින්නතුනි. එතෙන්දිම ප්‍රතිඵල ලබා ගත්තා. ඉතින් කල්පනා කරන්ට එහෙනම් අපිට ඇයි බැරි උනේ බුදුන් සරණ යන්න කියලා? බුදුහාමුදුරුවන්ව හඳුනගන්න බැරි වුණා. බුදුහාමුදුරුවන්ව හඳුනගන්න බැරි වෙච්ච නිසාවෙන් උන්වහන්සේට සමහර විට දේවත්වයක් ආරෝපණය කරනවා. උන්වහන්සේ ගැන අද්දිතක්සේරුවකින් දකිමින් බුදු කෙනෙක් විදියට නෙවෙයි සමහර විට උන්වහන්සේව ඊටත් වඩා වෙනස් විදියකට උන්වහන්සේගේ බුද්ධත්වය හැල්ලුවට ලක්වන විදියට සමහර වෙලාවන් වලදී සමහර කාරණා දෙස දකින්න බලන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේව තේරුම් නොගැනීම, අවබෝධ කර නොගැනීම. එය එසේ වන තාක්කල් අපිට බුදුන් සරණ යා නොහැකි. බුදුන් සරණ නොයන තාක්කල් අපි අපාගත විය හැකි කියන තැන තමයි ඉන්නේ. ඒ අපාගත වෙන්න සුදුසුකම තියෙනවා පින්වතුනි, බුදුන් සරණ නොයන තාක්කල්. එනිසා මෙලවදීම භාග්‍යවතුන් වහන්සේ හඳුනාගෙන මේ අත්බැවේදීම බුදුන් සරණ යන්නට, බුදුන් සරණ ගිය කෙනෙක් විදියට අවම වශයෙන් ඒ සෝවාන් ඵලයට පත්වෙන්නට අපාගත නොවන පුද්ගලයෙකු ලෙස සහතික ලබාගෙනම මිය යෑම තුල පහය මානුසං දේයං දේවකායා පරිපූර්ණංති අවසං හුස්ම හෙලන ඒ සෝවාන් පුද්ගලයා මරණින් මත්තේ දිව්‍යාත්ම භාවයකට පත්වෙන්න ඕන කරන සුදුසුකම මේ භවයේදීම ඇති කර ගැනීම උදෙසා ඔබට මේ ධර්මානුශාසනාව මහෝපකාරී වේවා, පිහිටෝපකාරී වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව සාදු කියා පින් අනුමෝදන් වෙන්න. ධර්ම ශ්‍රවණය කර පිනැති ඔබ හැම කෙනෙකුට මෙලව නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදාපත් වේවා. දුක් බය රෝග දුරු වේවා. කායික මානසික ශක්තිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. පරලොව සුගතිය හදාගෙන මියගිය සියලු ඥාතීන්ට අපි හැම කෙනෙකුට නිවන් සුව විඳින්ට මේ පින් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සිරස FM දම්සක්නද ඔස්සේ සදහම් රසය ලොවටම බෙදා දුන් කරන්දෙනි උණගස්වල සිරි නිවේසාරාමාධිපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අපි අපගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. එසේම සිරස FM දම්සක්නද ශ්‍රවණය කරමින් දහම් රසය ලබාගත් ඔබ හැමදෙනාටමත් අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ඔබට ලැබේවා කියයි. ඉතින් අපි අද ඔබෙන් දම්සක්නදින් සමුගන්නේ නැවත වතාවක් දම්සක්නද තුලින් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීමේ බලාපොරොත්තුව මත ඔබ සැමට සුපින් බර දවසක් ප්‍රාර්ථනා කරනවා.